සූදානම් යළිත් ඔබට සදහම් අසන්නට කාලය ලබා දෙන්නට බෞද්ධ ගුවන්විදුලිය මේ පෙරේදී ඔබ වෙනුවෙන් ගෙනෙන දායකත්ව සද්ධර්ම දේශනාව මෙතෙන් සිට ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. සුවසූ දහසක් ධර්මස්කන්ධේ පහසලත වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විරාජමාන වන සෙන්කඩ කල පුරවරයින් ගුවනට මුසුවන දම්සක් නද තෙරුවන් සරණින් දලදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. සංසුන් වූ සිතත් තන්පත් වූ වචනයත් සංවර වූ කයත් ඇති පුද්ගලයා දුගතියටපත් නොවන බව සද්ධර්මාශ්‍රයෙන් පෙනී යයි. එහෙයින්ම දසතින් ඇසෙන පෙනෙන හා දැනෙන ක්ලේශ ඕඝයන්හි නොගිලී ලෞතුරු ඉවුරහිම රැඳෙන්නට අත්වැලක් වනු පිණිස මෙම සද්ධර්ම මණ්ඩපයේ සූදානම් කෙරෙන්නේ බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි ධර්ම මන්දිරයේ තුලයි. අද අපගේ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති පූර්ණ දායකත්වය ලබා දෙන්නේ මහවැලි නිවාස සංකීර්ණය පල්ලිකැලේ ලිපිනයෙහි පදිංචි කතිකාචාර්ය රශ්මි ඉරන්දිකා රත්නායක මෙනවිය මෘදකාංග ඉංජිනේරු සුදීප රත්නායක මහතා සහ රත්මල් ගහවැව පදිංචි ආර් කුසුමාවතී මිත්තනිය විසිනුයි. ඒ අනුව එම පින්වත් පවුල සමග එක්ව අපි දැන් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු
පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳ අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් අභිභවනය කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ වරක් සඳහන් කළේ සක්දෙව් මහරජාණන් වහන්සේ අරමුණු කරගෙන. අපේ බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුන්ට සඳහන් කළා, දෙවිඳුනි, මේ ලෝකයේ සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. එහෙමනම් යම් කෙනෙක් මේ ලෝක ධාතුවට තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරයිද, ආන් ඒ අය තරම් වෙන කුසල් සම්පාදනය කරගන්න කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. එහෙමනම් අපට පුළුවන් කෙනෙකුට ඉඩමක් කඩමක් කෑම බීම ටික බත් ටික වස්ත්‍රයක් දන් දෙන්න. හැබැයි මේ සියල්ලටම වඩා අපට පුළුවන් නම් තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරන්න දන් දෙන්නේ අපි తాවකාලික දෙයකට වඩා යම් කෙනෙකුගේ නිවනකට මහත් වූ උපකාරයක් කරපු අය බවට පත් වෙනවා. සුළු උපකාරයක් නෙවෙයි, මහත් වූ උපකාරයක් කරපු අය බවට පත් වෙනවා. තථාගත ශ්‍රී සද්ධර්ම දානි කොයිතරම්නම් වටිනවද? ඔබට විතරක් තනිවම ධර්ම ශ්‍රවණය කරන්න හැකියාව තියෙද්දි Taman විතරක් තනිවම ධම් ශ්‍රවණය නොකර තවත් ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙකුට තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අද ඔබ කටයුතු කරුණු කාරණා සහ සංවිධානය කරගන්නට යෙදුණා. බොහෝ දෙනාගේ හිතසුව පිණිස එකම මොහොතක ධර්ම දානමය කුසල කර්මයේ සිද්ධ කරගන්නවා වගේම ධර්ම ශ්‍රවණ කුසල කර්මයක් මේ මොහොතේදී ඔබ සිද්ධ කරගන්නවා. අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට මතක් කළා සංසාරයෙන් එතෙර වෙන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනා
ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. දහම් ශ්‍රවණය කරන්න නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නේ පුළුවන්කමක් හැකියාවක් ඇත්තේම නැහැ කියලායි සඳහන් කළේ. එහෙමනම් බණ අහන්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේ අනීවරණ කියන සූත්‍රයේ පැහැදිලි කරා. ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක් මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ පනෝපු විදිහටම මේ ශාසනීය ගමනක් යන්න ඕනේ. එහෙනම් මේ ක්‍රමයේ තමයි මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ වූ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අපේ පියාණන් වහන්සේ අපට කියලා දුන්නා. ආන්ගේ මහත් වූ ප්‍රාර්ථනාව මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන්ම මේ සද්ධර්ම දේශනාව සද්ධර්ම ශ්‍රවණය මට මහත් වූ උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනාවන් කරගනිමු. පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුනි හැම උදෑසනකම අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයින් අමතලා සිහිපත් කරන්නට යෙදුන කාරණා පහ. හැම උදෑසනකම තමන් වහන්සේගේ සියලුම ශ්‍රාවකයින්ට අපේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන මේ කාරණාව. එහෙමනම් මේ කාරණාව කොයි තරම් වැදගත් වෙන්න ඕනද? ඒ කාරණාව කොයි තරම් වටිනවද? ආන්ගේ කාරණාව අපි ටිකක් අද සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා පහ සඳහන් කරනවා. මහණෙනි, අප්‍රමාදීව සම්පාදනය කරගන්න. අප්‍රමාද වෙන්න. ප්‍රමාද වෙන්න හිම එපා. ප්‍රමාද වෙන්න අපි සසරට තව ඇදිනවා. ප්‍රමාද වෙන්න අපි දුකට ඇදිනවා. ආන් නිසා මේ කාරණා පහ බුදුරජාණන් වහන්සේ දැක්වුවා. කොයි තරම් මේ කාරණා පහ දුර්ලභයිද මහණෙනි කියලා කිව්වා. එහෙනම් පළවෙනි කාරණාව බුද්ධෝත්පාදෝ දුර්ලභෝ ලෝකස්මින්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම මේ ලෝකේ ඊටම දුර්ලභයි. දෙවෙනි කාරණාව මනුස්ස ප්‍රතිලාභේ, මනුස්ස ජීවිතයක් ලැබීම ඊටම දුර්ලභයි. තුන්වෙනි කාරණාව මේ ක්ෂණ සම්පත්තිය ලැබීම ඊටම දුර්ලභයි. හතරවෙනි කාරණාව නිර්මල වූ පැවිද්ද ඊටම දුර්ලභයි. පස්වෙනි කාරණාව නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ ඊටම දුර්ලභයි. නම් මොකද්ද මේ කාරණා පහ? බුද්ධෝත්පාදයේ දුර්ලභයි, මනුෂ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභයි, ක්ෂණ සම්පත්තිය දුර්ලභයි, පැවිද්ද දුර්ලභයි, නිර්මල වූ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ දුර්ලභයි. මේ කාරණා පහ මේ ලෝකේ ඊටම දුර්ලභයි මහණෙනි. හැබැයි අපිට පේනවද මේ කාරණා පහ දුර්ලභයි වගේ? අපට මේ කාරණා පහ දුර්ලභයි වගේ පේන්නේ? පේන්නේ නැහැ. ඇයි? මේ කාරණා පහම මේ මොහොතේදී මේ මෙදිරිය තුල ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී පවා ඔබ අත්විඳිනවා. මමත් අත්විඳිනවා. ඒ නිසා
බුදු පියාණන් වහන්සේ දුර්ලභයි කියලා දේශනා කළාට අපිට දුර්ලභයි වගේ පේන්නේ නේ. එහෙනම් එතනින් කියලා දෙන අති විශේෂ කාරණාවක්. ඔබයි මමයි මේ සංසාරේ කොයි තරම්නම් වාසනාවන්තයිද කියලා. කොයි තරම්නම් පින්වන්තයිද කියලා. ආන් එතනදි තමයි අපේ බුදුරජාණන් වහන්සේ ඔබට මට කතා කළේ පින්නතුනි කියලා. පින්වත් මහණෙනි කියලා. පින්වත් ශ්‍රාවකීනි කියලා. පින්වත් උපාසක උපාසිකාවිනි කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අපිට කතා කළේ ඒකයි. මේ ලෝකේ තියෙන ලස්සනම වචනේ මොකද්ද කියලා ඇහුවා. බුද්ධ කියන වචනේ. වෙන වචනයක් නෙවෙයි බුද්ධ කියන වචනේ. මොකද මේ වචනේ තුල කෙලෙස් නැහැ. පින්තුනේ බුද්ධ කියන අකුරු තුන හරියට කියන්න සසරේ කොයි තරම් අපි පින් කරන්න ඕනි කියලාද හිතන්නේ. ඔය වචනේ අහන්න ඔය අකුරු තුන ගැළපිලා ඔය වචනේ අහන්න විතරක් සසරේ අපි හරියට පින් කරන්න ඕනි. මේ අපිට නිතර ඇහෙන නිසා අපිට ඒ පිළිබඳව ගාණක් නෑ වගේ. ඒ නිසා කොයි තරම් ඇහුණත් මට කමක් නෑ. අපි හිමයි ඉන්නේ. හැබැයි හිතලා බැලුව සංසාරේ අපි කොයි තරම් පින් කරන්න ඇද්ද? ওই වචනේ අහන්න. ආන්ගේ ලස්සනම වචනේ අතර තියෙන තවත් එක ලස්සනම වචනයක් තමයි පින්නතුනි කියලා කියන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ අවබෝධ කරගෙන සංසාර සාගරයෙන් එතර යන්න අපට අනුකම්පා කරලා අපට අනුග්‍රහ කරන්න අපිට තියෙන මහත් වූ කරුණාවෙන් අපිව මේ සසර දුකින් මුදවන්නේ අපට ඊටාම සෙනෙහසින් කරුණාවෙන් දයාවෙන් ආමන්ත්‍රණය කරන වචනේ තමයි පින්නතුනි කියලා කියන්නේ. අපිට අහලා අපට ඒක හරියට හුරු වෙලා ඒ නිසා ඒකෙන් ඒ වචනෙන් අපිට කතා කරනකොට අපිට ගානක් නෑ. හැබැයි දැන් තේරෙනවද මේ වචනේ කොයිතරම් වටිනවද කියලා? ඒ වචනේ වටිනාකම තේරෙන්නේ මේ කාරණා පහ විග්‍රහ වෙන්නත් ඕනේ බොහොම ගැඹුරු විදිහට. එතකොට හිතෙන්නේ තව කොයිතරම් වටිනවද මේ වචනේ මට මගේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනකොට කියලා. එහෙමනම් ඇයි පින්නතුනි කියන්නේ? අපි හරියට පින්කාර නිසායි. අපි පුදුම විදිහට පින්කාර නිසායි. අපි හුඟක් පින් කරලා තියෙන නිසායි. අපි අනන්ත පින් කන්දරාවක් කරගෙන තියෙන නිසායි. මේ කාරණා පහම එකවර ගැලපීම කොයි තරම්නම් දුර්ලභයිද? දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම මේ ලෝකේ දුර්ලභයි. ඇයි දුර්ලභ? අපි දුර්ලභයි කියලා දන්නවා. ඒත් අපි දන්නේ නැහැ ඇයි දුර්ලභ කියලා. මොකද බුදු වෙන්නේ පෙරම් පුරන උත්තමයන්ගේ තියෙන දුර්ලභ බව නිසා බුදුරජාණන් වහන්සේලා දුර්ලභයි. එහෙනම් හැමෝම බුදු වෙන්න පෙරම් පුරනවද? නෑ 10ක් ගත්තොත් එක්කෙනෙක්වත් නැති වෙන්න පුළුවන්. 100ක් ගත්තොත් එක්කෙනෙක්වත් නැති වෙන්න පුළුවන්. 1000ක් ගත්තොත් එක්කෙනෙක්වත් නැති වෙන්න පුළුවන්. කෝටියක් ලක්ෂයක් දෙකක් ගත්තොත් එහෙම ඔය කෝටි ලක්ෂය දෙක තුන අතරේ 3-4 දෙනෙක් ඉන්න පුළුවන්. එහෙනම් බුදු බව පුරන අයට කියන්නේ බුද්ධාංකුර කියලා. බෝධිසත්ව කියලා. එහෙමනම් ලෝතර සම්මා සම්බුද්ධත්වයේ ලැබෙන එක ලේසිද? ලේසි නෑ. ධර්මයේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේලා 3 නමක් මේ ලෝක ධාතුවට පහළ වෙනවා. කවුද? ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ, ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ, වීර්‍යාධික බුදුරජාණන් වහන්සේ. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ
යටත් පිරිසෙන් අඩුම තරමේ මහා කල්ප අසංඛ්‍ය 4ක්වත් පෙරම් පුරන්න ඕනි කියලා සඳහන් කරනවා. මහා කල්ප අසංඛ්‍ය 4. අඩුම තරම පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. එහෙමනම් ඊළඟට සඳහන් කරනවා ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ කොයිතරම් කාලයක් පෙරම් පුරන්න ඕනද? ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේට වඩා තවත් අසංඛ්‍ය 4ක් පාරමිතා පුරන්න ඕනේ. ඒ කියන්නේ මහා කල්ප අසංඛ්‍ය 8ක් පෙරම් පුරන්න ඕනේ. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4යි. ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 8යි. එහෙනම් වීර්‍යාධික බුදුරජාණන් වහන්සේ වෙන්නේ මහා කල්ප අසංඛ්‍ය 16ක් පෙරම් පුරන්න ඕනේ. මේ කාරණාව කිව්වට අපට වැටහෙන්නේ නැද්ද කොයිද? පින්තුනි මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා. අසංඛ්‍ය කියන්නේ 1.140කින් ලියන ගානකට. ඉස්සරහින් 1 ලියලා ඊට පිටිපස්සෙන් 140ක් ලියන්න ඕනේ. එහෙනම් 1.140කින් ලියන ගානකටයි අසංඛ්‍ය කියන්නේ. එතකොට අසංඛ්‍ය කල්ප යක් ඇතුලේ අන්තර් කල්ප 64ක් තියෙනවා. ඒක හොඳට අහන්න ඕනේ නැත්නම් අපට පැටලෙනවා. අන්තර් කල්පයක් කියන්නේ අසංඛ්‍ය 86,40,000. නම් අසංඛ්‍ය කියන්නේ 1.140කින් ලියන ගානකට ඒවා 86,40,000ක් තියෙනවා එක අන්තර් කල්පයක් ඇතුලේ. එහෙමනම් එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප 64ක් තියෙනවා. එහෙමනම් එක මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා. ඒ අසංඛ්‍ය එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප 64ක් තියෙනවා. එහෙමනම් අන්තර් කල්ප 64 4ක් කීයද? 256. මහා කල්පයක් ඇතුලේ අන්තර් කල්ප 256ක් තියෙනවා. එහෙනම් කොච්චර කාලයක් මහා කල්ප වලින් පිරුවද සම්මා සම්බෝධිය ලබා ගන්නට? ඒකට අපට ඒක කරන්න පුළුවන්ද? පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. මේ 3 ආකාර පාරමී 30 ආකාරයකින් සම්පූර්ණ කරන්න ඕනේ ලෝතර සම්බුද්ධත්වය ලබා ගන්නට. එහෙනම් හිතන්නකො බුදුරජාණන් වහන්සේලා වෙන්නේ කොයි තරම් කාලයක් මේ සසරේ පෙරම් පුරන්න ඕනේද? පාරමී වෙනමම පුරන්න ඕනේ. උපපාරමී කියන්නේ is මස්ලේ ආදී දේවල් දන් දීලා කල්ප කෝටි ගාණක් මේ සසරේ ඇවිද දුක් විඳිනවා. පරමත්ත පාරමී කියන්නේ ජීවිතය දන් දෙනවා. එහෙනම් අපිට මෙහෙම කරන්න පුළුවන්ද? එhmenan හිතන්නේ මේ විදිහට පෙරම් පුරන්න එක ජීවිතයකද නෑ, ජීවිත 3කද නෑ, ජීවිත 10කද නෑ, කල්ප කෝටි ගාණක් මේ සසරේ දුක් විඳින්න ඕනේ. දරුවෝ විතරක් කී වතාවක් දන් දෙන්න ඇත්තේ? ඒකනේ සඳහන් කළේ. දරුවන්ව බැඳලා දන් දීපු වැල් කන්දරාව ගොඩ ගැහුවොත් එහෙම මහා මේරු පර්වතයට වඩා උසයි කියලා දේශනා කළා. මහා මේරු පර්වතේ යොදුන් කීයක් නම් උසයිද? යොදුන් 1,68,000ක් උසයි. යොදුනක් කියන්නේ හෙතෙම 10කින් කියන ගාන. එතකොට හෙතෙමක් කියන්නේ කිලෝමීටර් 1.6ක්. කිලෝමීටර වලින් බැලුවොත්. එතකොට යොදුන් 1,68,000ක් උස මහා මේරු පර්වතයට වඩා උසට තියෙනවා මොනෝ ගොඩ ගැහුවොත්? දරුවන්ව දන් දෙනකොට බැඳලා දුන්නේ වැල් කන්දරාව ගොඩ ගැහුවොත්. හිතන්නේ එහෙම වැල් එකතු කරනවා කියන එක කොයිතරම් අමාරුතියක්ද? අනිත් එක වැලක් කියන්නේ බොහොම පුංචි දෙයක්.
ඒ වගේ පුංචි වැල් කොච්චර ගොඩ ගහන්නද එහෙනම් සීමාවක් පනවන්න බෑ. එහෙම දුක් විඳගෙන බුදුරජාණන් වහන්සේ නමක් මනුස්ස ලෝකෙට පහළ වෙන්නේ ඇයි? ලෝක සත්‍යව සංසාර සාගරයෙන් මුදවන්න. ඔබට මාව ඔබව මාව මේ සසරින් නිදහස් කරන්න. ලෝකයේ තියෙන පරම සත්‍යය අපට පෙන්වන්න. එහෙමනම් දුක් විඳලා ඒ මහා සත්වයාණන් වහන්සේ නිරේවල් වල පවා උප්පත්තිය ලැබලා ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් අනුකම්පා කර තමයි මේ සියල්ලම දන් දෙදී මේ ආවේ. අපි හිතනවාද යම් ජීවිතයක ඇස් දන් දුන්නා නම් අපිව දැක්කේ නැහැ කියලා. අපි වෙනුවෙන් ඇස් දන් දුන්නා. අපි වෙනුවෙන් රුධිරය දන් දුන්නා. අපි වෙනුවෙන් හෘද මාංශය ගලවලා ලේ වගුරු දන් දුන්නා. ජාතක පාළි ඒ කාරණා බොහොම ගැඹුරින් සඳහන් කරලා තියෙනවා. නොදුන්න දෙයක් නැහැ කියලා සඳහන් කරන්නේ. අපි ඔක්කොම ණයකාරයෝ. ඒ ණයකාරයෝ කියන්නේ සසරදී උන්වහන්සේගෙන් අබෑට එක තරම් දෙයක් හරි ලබපු අය අපි. එතකොට අපි කොයිතරම් ණයයිද උන්වහන්සේට. එමනම් මේ සඳහන් කළේ බුද්ධෝත්පාදයේ ඊටාම දුර්ලභයි. එයි මෙච්චර දුක් විඳලා සම්මා සම්බුද්ධත්වයට ලබා ගන්න පෙරම් පුරණයි මේ ලෝකේ ඊටාම අඩු නිසා. සඳහන් කරනවා අඩුම තරමේ කල්ප 30කවත් පරතරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර. අඩුම තරමේ කල්ප 30කවත් පරතරයක් තියෙනවා බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර. අර කිව්ව ගානත් එක්ක හදලා බලන්නේ කල්ප 30ක් කියන්නේ කොයිතරම් කාලයක්ද කියලා. මතු අනාගතයේ පහළ වෙන්නේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඒ ශාසනය අතුරුදහන් වුණාම මහා කල්ප අසංඛ්‍යක් එක දිගට බුද්ධ ශූන්‍යයි කියලා සඳහන් කළා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කොච්චර කාලයක්ද මහා කල්ප අසංඛ්‍යක් බුද්ධ ශූන්‍යයි. අපිට ඒ ගානවත් හිතාගන්නවත් බෑ. ඒ වගේ කාලයක මනුස්ස ලෝකෙට ආවත් ඇති වැඩක් නෑ. බුද්ධෝත්පාද කාලයකම මනුස්ස ලෝකෙ ඉපදෙන්න හරියට ප්‍රාර්ථනා කරන්න පිණිස. මොකද අබුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකෙ ඉපදීම හරි භයානකයි. ඒක හරියට කොයි වගේද? ගිනිගත්ත යහුලක් උඩ ඉඳගත්තා වගේ වැඩ. එයි අබුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකෙට ආපුවාම පිං පව් ඒ කාරණා අපි දන්නේ නැහැ. එතකොට අපි මනුස්ස ලෝකේ ඉඳගෙන කරන්නේ මොනවද? පව් කර කර්මයේ දන්නේ නැතිව නැවත ඉපදෙනවා කියලා දන්නේ නැතිව මිත්‍යා දෘෂ්ටිය පස්සේ ගිහිල්ලා කවදාකවත් ගොඩ එන්න බැරි තරම් නිරේට පාර හදා ගන්නවා. අපිම නිරේට පාර කපා ගන්නවා. එහෙනම් මේ කීවේ බුද්ධෝත්පාදයේ ඊටම දුර්ලභයි. එහෙමනම් ඊළඟ කාරණාව දුර්ලභ වූ manussත්ත්ව ප්‍රතිලාභ. මනුස්ස ජීවිතේ ඊටම දුර්ලභයි. එතකොට බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි. ඊළඟ කාරණාව මනුස්ස ජීවිතේ ලබා ගැනීම දුර්ලභයි. බාල පඬිත සූත්‍රයේ බොහොම ලස්සන උපමාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. කොයිතරම් දුර්ලභයිද මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගැනීම කියලා. අහලා තියෙනවා ඇති මීට කලින් අපේ පින්තුන් හොඳට. කැස්බෑවික් උපමා කරගෙන දේශනා කරපු උදාහරණය. මහා සාගරයට වියගහක් වැටෙනවා. සාගරය කිව්වහම කොයිතරම් ලොකුයිද? අපි ගිහිල්ලා මහා සාගරය ළඟ හිටගෙන දුර බැලුවොත් අපිට පේනවා අහසයි මහ මුහුදයි දෙකම එකට එකතු වෙනවා වගේ. ඒ අපිට පේන ලොකුම දුර. අපිට පේන ලොකුම දුරම තැන තමයි එහෙම අපිට පේන්නේ. එතෙන්ට ගිහිල්ලා ඒ පේන තැනට ආයි එතෙන්ටත් ගිහිල්ලා අපි ඇස්සැරලා බැලුවොත් අපිට ආයෙත් නැවත පේනවා අහසයි මුහුදයි දෙකම එකට එකතු වෙනවා වගේ. ඒ පේන තැනටත් ගිහින් බැලුවොත් ආසය මුහුද දෙකම එකට එකතු වෙනවා වගේ පේනවා. හැබැයි එච්චර පෙවුන කියලා සාගරයේ කෙළවරක් දක්වන්න පුළුවන්ද?
බෑ. ඒ අපට පේන දුර. මේ මුළු ලෝකේ වැඩිපුරම තියෙන ජලය. ජල කඳකින් වෙලාගෙන ඉන්නේ. එතකොට මේ ජල සාගරේ යට ඉඳලා අවුරුදු 100කට වතාවක් උඩට එනවා කැස්බෑවි. එයා එන්නේ අවුරුදු 100කට වතාවක්. වේගහක් මහා සාගරයට වැටුණ මේක උතුරෙන් හමන සුළඟෙන් දකුණටත් නැගෙනහිරින් හමන සුළඟෙන් බටහිරට බටහිරින් හමන සුළඟෙන් නැගෙනහිරටත් දකුණෙන් හමන සුළඟෙන් උතුරට මේක පාවි තියෙනවා. මොකද්ද පාවි තියෙන්නේ? වියගහ. මේ වියගහ කැස්බෑව මතුවෙන තැනින්ම හම්බුනොත් එහෙම. හම්බුනත් වැඩක් නැහැ. කොන හම්බෙලත් බෑ, මැද හම්බෙලත් බෑ, අග හම්බෙලත් බෑ, මුල හම්බෙලත් බෑ. හරියටම වියසිදුරම හම්බෙන්න ඕනේ. මෙයා ඉන්නේ උඩට යට ඉඳලා උඩ ඉන්න බලාගෙනද? නෑ උඩට ඇවිල්ලා මූණ දාලා අනිත් පැත්තට යන්න බලාගෙන. ආන්ගේ වෙලාවට මෙයා මතුවෙන තැනින් වියගහ හම්බෙනවා කියන එක කරන්න පුළුවන්ද? ඒකයි මේ අහන්නේ. හැබැයි මේක වෙන්න බැරිද? අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. මහණෙනි මේ වියගහ හම්බෙන්නේ නැති වෙයිද? මේක කරන්න බැරිද? මේක වෙන්න බෑ කියලා කියන්න බෑනේ. බැරි වෙලාවක් තුනොත් එහෙම. ආන් ඒ වෙලේ සඳහන් කරනවා ස්වාමීනි ඒ කාරණාව ඊටම දුර්ලභයි. මෙයා මතුවෙන තැනින්ම වියගහ හම්බෙන්නත් ඕනේ. එතනින්ම මතුවෙන්නත් ඕනේ. අර වියසිදුර තුලින් බෙල්ල යන්නත් ඕනේ. ඒ කොටේ ඉඳලා හස දිහා බලන්නත් ඕනේ. එහෙනම් කොයිතරම් දුර්ලභයිද මේක? බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි ඊටාම දුර්ලභයි ඒ කාරණාව. හැබැයි වෙන්න පුළුවන්. ඊටාම දුර්ලභයි හැබැයි වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එහෙමද? මහණෙනි ආන්ගේ ඊටාම දුර්ලභයි වෙන්න පුළුවන් කියන කාරණාව මනුස්ස ජීවිතයත් එක්ක බලනකොට ඊටාම සුලභයි කියලා දේශනා කළා. ඒ කියන්නේ අර කැස්බෑවෙක් විශ්ිදුරෙන් අහස දිහා බලනවා කියන එක වෙන්න පුළුවන්. දුර්ලභ කාරණාව ඊටාම සුලභයි. ඒත් මනුස්ස ජීවිතයේ ඊටත් වඩා දුර්ලභයි. බැරි වෙලාවත් මේ ජීවිතයෙන් පස්සේ අපි නිරේට ගියු. අපි හිතනවද නිරේන් මනුස්ස ලෝකෙට එයි කියලා? එහෙම හිතන්න බෑනේ. මනුස්ස ලෝකෙන් මම තිරිසන් අපායට ගියොත් ඒකෙන් මිදිලා අපි හිතමුකෝ කොකෙක් වෙලා ඉපදිනවා ගිහිල්ලා. එයා ප්‍රාණඝාතය කර ජීවත් වෙන්නේ. පෙර සසරේ අකුසල් එක්ක ඒ ජීවිතේ මාළු කකා කරන ගෙම්බෝ මැඩියෝ තලතලා කරන ඒ පාප කර්මයත් එක්ක තමන්ගේ බඩ පුරව ගැනීමට එතනින් යා මැරිලා හිතන්නේ නැද්ද පින්නතුනි අපායයි කියලා? හිතන්න. එහෙනම් එතනින් නිරේට යන්න පුළුවන්. හිතනවද නිරෙන් නිදහස් වෙලා പ്രേත ලෝකෙට නොයයි කියලා? එතකොට මේ සිව් අපායම සැරිසරනකොට 130 ගානක් නිරයන් වල සැරිසරනකොට අපි හිතනවාද බුදුරජාණන් වහන්සේලා කෝටි ලක්ෂ ගණනක් පහළ වෙලා කෝටි ගණන් අහිංසක සත්වයන් සංසාරයෙන් මුදවලා නිවන් අවබෝධ කරගනි. අපි මේ අලුත්ම විදිහට තාම නිරේ ඉඳන් ගොඩ එන්න හදනවා විතරයි. මනුස්ස ජීවිතයේ කොයිතරම්නම් දුර්ලභයිද? එහෙනම් මේ ඔබ මම දැන් ලබාගෙන ඉන්න මනුස්ස ජීවිතයේ එච්චරම දුක් විඳලායි මේක ලබාගත්තේ. හැබැයි දේශනා කළා එහෙම දුක් විඳලා ලබාගත්තත් මේ ජීවිතේ රැක ගන්න ඕනේ. දවසකට වතාවක්වත් මේක පෝෂණය කරන්න ඕනේ. කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ. අපිරිසිදුයි මේ ශරීරය. බිජ්ජති කියලා දේශනා කළේ මේ ශරීර හරියට ඊටාම ඉක්මනින් බිඳෙනවා. කියන්නේ වීදුරුවක් වගේ. එතන බලන්නකෝ තට්ටු 3ක් විතර උස මහලකින් බිමට පැනලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා බලන්න. බිඳෙන්නේ නැද්ද? බිඳෙනවා. වයස 60 70ට ගිහින් බලන්නකෝ
පුංචි බංකුවක් උඩ ඉඳලා බිමට වැටුනොත් කකුල කැඩෙන්න පුළුවන්. පය ලිස්සලා ගියොත් එතනත් බිමට වැටලා බිඳෙන්න පුළුවන්. එතකොට ඒකයි සඳහන් කරේ පිළිතුරු මේක බිජ්ජති බිඳෙනවා කියලා දේශනා කළා. අට්ටීනම් නගරං කතං මේ සිරුර නිර්මාණය වෙලා තියෙන්නේ ඇට වලින් කෙලින් කරලා නගා හිටවල බැඳපු නුවරක් වගේ කියලා දේශනා කළේ. අට්ටීනම් නගරං කතං ඇට වලින් කරලා තියෙන නගරයක් වගේ කියලා දේශනා කළේ. ඒක මේ ශාරීරික පිළිකුල පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැන සඳහන් කළා. එහෙනම් දුක් විඳලා ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ඒකත් රැකගන්න වෙනමම දුක් කරන්න ඕනේ. දුක් විඳින්න ඕනේ. ඇයි අපි උදේ ඉඳලා රැය වෙනකන් වැඩ කරන්නේ? පඩියක් හම්බ කරගෙන ඒ පඩියෙන් ගෙදරට අවශ්‍ය කරන ද්‍රව්‍ය ආදී දේවල් අරගෙන ඇවිල්ලා තමන්ගේ ලාමක බලාපොරොත්තු සහ වෙනත් බලාපොරොත්තු මුදුන් පමුණවා ගැනීම උදෙසා හම්බ කරගන්න පඩිය වේදම් කරගෙන තමන්ගේ පවුලත් එක්ක බොහොම සතුටින් ජීවත් වෙන්න ඔක්කොටම කලින් පළවෙනිම කාරණාව මේ ලෝකේ ඇඳුම් ඇඳීමත් යාන වාහන වල ගමන් කිරීමත් ඉඩකඩම් හම්බ කිරීමත් නෙවෙයි කෑම. සබ්බේ සත්තා ආහාරට්ටිතික දුක් විඳලා ලබාගත් මනුෂ්‍ය ජීවිතේ නිකන් දුන්නේ නෑ අපට මේකට කවලා පෝලා නාවලා පිරිසිදු කරන්න. ඒක කරන්න වෙනමම වෙහෙසෙන්න. ඒකට හිතන්න මනුෂ්‍ය ජීවිතේ කොයිතරම් දුර්ලභයිද? එහෙමනම් ඒ කාරණාව ඊටාම දුර්ලභයි. දේශනා කළා මනුෂ්‍ය ලෝකේ ඉන්නේ බොහොම ටිකයි. නිරේවල් වල පුදුම විදිහට පිරීලයි ඉන්නේ මේ මනුෂ්‍ය ලෝක තලවල ඉඳලා ගිහිල්ලා හරියට පව් කරගත්තයි. ඒකට සඳහන් කරන උදාහරණයක් උඩින් අබ දැම්මොත් නිරේට ගිහිල්ලා අබ කියන්නේ කොයිතරම් පුංචිද? හැබැයි උඩින් අබ දැම්මොත් බිමට වැටෙන්නේ නැහැ කියලා දේශනා කළා. යම් කෙනෙක් නිරේට ගිහිල්ලා උඩ ඉඳලා අබ දානවා බිමට. දැම්මොත් එහෙම බිමට වැටෙන්නේ නැහැ. බිමට වැටෙන්න අති දීර්ඝ කාලයක් යනවා කියලා දේශනා කළා. ඒ තරම් අතුරක් පතුරක් සිදුරක් නැතිව නිරේවල මිනිස්සු හරියට පිරීලා දුක් විඳිනවා. මගේ ගියාත්මේ අම්මා, මේ ජීවිතේ මගේ මල්ලි, මේ ජීවිතේ මගේ අක්කා මේ වෙනකොට නිරේ ඉන්නව වෙන්න පුළුවන්. ඒක අපි කවුරුත් දන්නේ. ඒක අපි කවුරුත් දන්නේ නෑ. බලන්නකෝ මම කොයිතරම් වාසනාවන්තද? මගේ තාත්තා මේ ජීවිතේ හරියට පව් කරගත්තා. මැරිලා ගිහිල්ලා එයා නිරේ ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. එහෙම ඔයගොල්ලන්ට වෙන්න පුළුවන්. හැබැයි මගේ තාත්තා මැරිලා ගිහිල්ලා දෙවියන් අතර ඉපදලා ඉන්නව වෙන්න පුළුවන්. මගේ මුළු ජීවිතේම දුස්සීල වෙලා භාග්‍යතුන් වහන්සේට පිටුපාලකත කරනවා වෙන්න පුළුවන්. එහෙනම් නොනැති අය මේ ලබාගත් දුෂ්කර මනුෂ්‍ය ජීවිතේ ප්‍රතිඵල ප්‍රයෝජන නෙලා ගන්නවා. එහෙනම් ඊළඟ කාරණාව දුර්ලභ කන සම්පatti. මොනවද මේ කන සම්පatti කියන්නේ? ක්ෂණ සම්පatti. මොනවද මේ ක්ෂණ සම්පatti? බලන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් අපිට පේන්න පුළුවන්. හොඳට ලැබලා තියෙන ඇස් දෙක. හොඳට ලැබලා තියෙන කන් දෙක. හොඳට ලැබලා තියෙන මේ කට නාසය. හොඳට ලැබලා තියෙන අත් දෙපා මේ ශාරීරික නිරෝගී ශරීරය. ඒ විතරක් නෙමෙයි බුද්ධෝත්පාද කාලයක ඉපදීම, නිර්මල ධර්මයේ ඇසීම, සත්පුරුෂ ආශ්‍රය මේ සියල්ලම අපට මේ සියල්ලම ලැබිලා තියෙනවා. මේ වෙලාවේදී මේ ක්ෂණ සම්පත්තියයි ඔයගොල්ලෝ මේ අත්විඳින්නේ. මේ බණ ආහා ක්ෂණ සම්පත්තියයි මේ අත්විඳින්නේ. මට හොඳට පේන ඇස් දෙකක් ලබන්නේ. එතනද ඇස් දෙක ලබන්න කොයිතරම් පින් කරන්න ඕනද? එක ඇහක් ලබන්න මේ සංසාරේ හුඟක් පින් කළා අපි. එක ඇහක් ලබන්න ඇස් දෙකම නෙවෙයි, එක ඇහක් ලබන්න මේ සංසාරේ හුඟක් පින් කළා. ඒකට ඇස් දෙකම ලබන්න කොයිතරම් අපි පින් කරන්න ඇද්ද? හිතනවද කන් ලබන්න කොයිතරම් පින් කරන්න ඇද්ද? මේ දිව ලබන්න කට ලබන්න කොයිතරම් පින් කරන්න ඇද්ද? එහෙම මට හොඳ
ඇස් දෙකක් තියෙන අය අතරේ දැකලා නැද්ද මනුස්ස ජීවිතේ ඉපදිලත් ඉන්නවා හුඟක් පෝසත් හොඳට නුවණක් තියෙනවා හැබැයි ඇස් පේන්නේ නැහැ. එහෙමයි මේ ලෝකේ නැද්ද? එහෙමයි ඉන්නවා. ගොඩාක් දුප්පත් හැබැයි හොඳට බුද්ධිය තියෙනවා. ඒත් අකුරු ලියන්න කරන්න යන්න කකුල් දෙකයි අත් දෙකයි නේ. ගොඩාක් පෝසත් මුළු ශරීරයම හොද්දට පිහිටලා තියෙනවා. හැබැයි කියන දේ වැටහෙන්න හරියට නුවණක් නෑ. දුවල ඇවිදගෙන ගිහිල්ලා Tamanට සංසාරයෙන් එතර වෙන්න මග හදාගන්න පුළුවන්. හොඳට බණත් අහන්න පුළුවන්. එහෙම ඉන්නවා. හොඳට පින් කරනවා. හොඳට බණ අහන්නත් පුළුවන්. හැබැයි ඇවිදගෙන යන්නේ කකුල් දෙකක් නෑ. දෑද දෝත නල්ලි තියාගෙන වඳින්නේ අත් දෙකක් නේ. සමහරක් අය ඉන්න ඔය ඔක්කොම තියෙනවා හැබැයි කටක් නේ. ඒ කටෙන් තිබුණ කතා කරන්න බෑ. ඒකට දැන් බලන්න මාව උදාහරණයට අරගෙන මම කියන්නේ ඔබම උදාහරණයට අරගන්න. මට කතා කරන්න පුළුවන්. මට හොඳට ඇහෙනවා. මට හොඳට පේනවා. මගේ ඔළුවට හොඳට දරන්න පුළුවන් නුවණක් තියෙනවා. එතකොට අත් දෙකත් හොඳයි. කකුල් දෙකත් හොඳයි. කොන්දත් ඍජුව තියාගෙන මෙතන ඉඳන් බණ අහනවා. ඒ විතරක් නෙවෙයි නිවැරදි ධර්මය අහනවා. එතකොට හිතන්නේ ක්ෂණ සම්පත්තියේ මට මේ මොහොතේදී ලැබිලා නැද්ද? මට දැන් ලැබිලායි තියෙන්නේ. හැබැයි තව සුළු මොහොතකින් ඒ ක්ෂණ සම්පත්තිය නැති වීද කියලා මම දන්නේ නැහැ. මෙතනින් නැගිටලා යනකොටම කොන්දේ අමාරුවක් ඇදිනවා. ආයි ජීවිතේ කිසිම දවසක ඉඳගෙන බණ අහන්න ලැබෙන්නේ නැහැ. මෙතනින් නැගිටලා යනකොටම එක්ක ලේන හරප්පු පුරලා මැරෙනවා. එක්ක පපුව අමාරු හැදිලා මැරෙනවා. එක්ක මොනියම් මොදයක් වෙලා දුක් විඳින තත්ත්වයටපත් වෙනවා. එක්ක මේ ශාරීරියේ පැත්තක් අංශභාග වෙනවා. තව සුළු මොහොතකින් මටවත් වෙන්න තියෙන දේ මන් දන්නේ නෑ. ආන් ඒ නිසා මේ ලෝකයේ තියෙන වටිනාම කියන ක්ෂණය තමයි මේ ඔබෙන් මගෙන් ගෙවිගෙන යන්නේ. එහෙනම් මේ වෙලාව අපි වැරද්දට යොමු කළාද? යහමකට යන්න යොමු කළාද? යහමකට යන්න යොමු කළා. එහෙනම් දුර්ලභ ක්ෂණ සම්පatti මේ ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. ඊළඟට සඳහන් කළා දුර්ලභ පබ්බජ්ජා. මේ ලෝකේ කොයි තරම් පැවිදි වීම තිබුණත් මේ ලෝකේ දැනට ආගම් 4200ක් තියෙනවා කියලා තමයි අන්තර්ජාලයෙන් සමීක්ෂණ වාර්තා වලින් සපයන්නේ. ඕකේ ආගම් 4200. ඉතින් ඇතැම්ම ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයත් එතෙන්ටම සම කරනවා. අනිත් ඔක්කොම ආගමුත් එකයි නම් මේ ආගමත් එකයි කියලා. ධර්මයවත් හරියට දන්නේ නැති අය. ලෝකේ ඔක්කොම ආගම් එකයි වුණාට භාග්‍යතුන් වහන්සේගේ ශාසනය අනිත් ආගම් එක්ක සැසඳෙන්නේ තියා ළඟින් තියන්නවත් බෑ. අහසයි මහ පොළොවයි කියලාවත් අපිට කියන්න බෑ. උදාහරණෙට කියන්නේ වෙනස දක්වන්න අහසයි මහ පොළොවයි වගේ කියලා. හැබැයි අනිත් ආගම් සමග භාග්‍යතුන් වහන්සේගේ ශාසනය බැලුවොත් අහසට අහස නෙවෙයි මහ පොළොවට මහ පොළොව නෙවෙයි උදාහරණයක් කියන්නේ. හරියට කොයි වගේද මේ මහ පොළොව වෙනත් ආගම් නම් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය හරියට මේ සක්වල වගේ. ඒකට තව වෙන උදාහරණයක් දක්වන්නේ නැහැ. හැබැයි මේ සියලු ආගම් වල පැවිදි වෙන්න පුළුවන්. හැබැයි අපේ ශාසනයේ පැවිද්ද කියන එක අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. ඒ පැවිද්ද ඊටාම දුර්ලභයි. ඒ පැවිද්ද තුල සංසාරයෙන් එතර වීම තිබුණා. ගොඩ ගැහිම තිබ්බේ නැහැ. නිවන් අවබෝධ කර ගැනීම තිබුණා. Taman නිවන් දකින්න ගමන් අහිංසක සත්‍යයන්ට සංසාරයෙන් එතර වෙන්න මඟ කියලා දුන්නා. පරාර්ථ චර්යාවේ හැසිර තමන්ගේ ජීවිතය සුවපත් කරගෙන තමනුත් මිදෙනවා අනිත් අයටත් මිදෙන්න මඟ කියලා දෙනවා.
අවසාන කාරණාව දුර්ලභං සද්ධම්ම ශ්‍රවණ. සද්ධර්ම ශ්‍රවණේ ඊටාම දුර්ලභයි. ලෝකේ කොයි තරම් බණහඬ පුළුවන්කම ලැබුණත් නිර්මල වූ ධර්මයේ ශ්‍රවණය කිරීම දුර්ලභයි. ඒ කියන්නේ විවිධ වචන දේශනා කරන ධම් කාරණා ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබුණත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මනාව වූ බුද්ධ වචනයම ශ්‍රවණය කිරීම ඉතාම දුර්ලභයි. ඒකයි මේ දේශනා කරන්නේ. සමහර රජවරු 10න් බැඳි පියල්ල ඇතුන් පිට බැඳලා නුවර වටේ යවනවා බණපද දෙකක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බණපද දෙකක් කියලා මේ 10න් බැඳි පියල්ල ඇතාගෙන් ලියා ගන්න කියලා. මේ වෙන්න මේ ඉදිරියේදී වෙන කාරණා. හැබැයි සඳහන් කරනවා 10න් බැඳි පියල්ල ගන්නවත් බණපද දෙකක් දන්නේ නැති මිනිස්සු මේ ලෝකේ පහළ වෙනවා. නිවැරදි පෙළ, ඒ කියන්නේ පෙළ කියලා සඳහන් කරන්නේ ත්‍රිපිටකයේ. පෙළ කියන්නේ ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න දේම අට කතා ටීකා ත්‍රිපිටකයේ සහිතවම කියලා දෙනයි මේ ලෝකේ අඩු වෙනවා. නිවැරදිව ධර්මයේ දේශනා කිරීම මේ ලෝකේ නැතර නැතු වෙනවා. කොයි තරම් නිවැරදි ධර්මයේ දේශනා කිරීම මේ ලෝකේ ධර්මයේ අඩුයිද කියනවා නම් දහම්සොඬ ජාතකයෙන් එක පැහැදිලි කරනවා. දහම්සොඬ රජුරු යකාගේ කටට පයින්නේ උඹ මට බණපද දෙකක් කියපන් මං උඹේ කටට පයින්නවා. කියන්නේ ජීවිතේ දුන්න බණහන්න. ජීවිතේ දුන්න බණහන්න. අපි එහෙමද? අපි ඒ නිදිමතයි මහන්සි දැම්බේ හෙට වගේ අහනවා. ඒ අපේ වචන. හැබැයි යකාට කියනවා උඹ බණපද කියපන්. බණපද කියනකොට මම උඹේ කටට පනින්න. එමනම් දිව් දීලා බණ ඇහුවේ සංසාර සාගරෙන් ඉතර යන්න. ධර්ම දේශනාවට ලැබිලා තියෙන වෙලාවේ අවසන් වේගෙන යන නිසා අපි ධර්ම දේශනාව නිමාවටපත් කරමු. මේ තමයි මේ ලෝකයේ තියෙන ඊටාම් දුර්ලභ කාරණා පහ. දැන් තේරෙනවද ඇයි හැම උදෑසනකම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් නමතලා දේශනා කරන්නේ මේ කාරණා පහ කියලා? මහණෙනි මේ කාරණා පහ දුර්ලභයි. හැබැයි මේ කාරණා පහ ඔබ ලබලා තියෙනවා. ඒ නිසා අප්‍රමාදී වෙලා කුසල් සම්පාදනය කරගෙන සංසාරයෙන් ඈතර යන්න වීර්ය වඩන්න කිව්වා. එහෙනම් මේ එකින් එකට වෙනස් වෙන කාරණා පහ මමත් ඔබත් මේ මොහොතදී පවත් දෙනවා කියලා මුලින් දේශනා කළේ යන්නේ නිසා. එහෙමනම් මේ කාරණා පහම ඔබට මට ලැබිලා තියෙන වෙලාවක හිතෙනවා නේද සංසාරේ කොයිතරම් පින් කළාද කියලා. ඒකයි කිව්වේ අපිට පින්නතුනි කියලා ආමන්ත්‍රණය කරේ නිකන් එහෙම නෙවෙයි. එහෙනම් අපි සංසාරේ බොහෝ පින් කරපු අය. ඒ පින භාග්‍යවතුන් වහන්සේම ඇවිල්ලා අපට ඉස්මතු කරලා දුන්නේ. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ, දරුවෝ, දොවල, පුතාලා. අපිට හුඟා දීර්ඝ මේ සංසාරයෙන් ඈතර යන්නේ පියාණන් වහන්සේ මඟ කියලා දුන්නා. ඒ මඟ මේ වෙලාවේදීත් ඔබට මට ලැබිලා තියෙන මොහොතක හොඳට පින් කුසල් වඩාගෙන අප්‍රමාදී සම්පන්න වෙලා ධෛර්ය සම්පන්න වෙලා සංසාර සාගරයෙන් ඈතර යන්නේ මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ ඔබ සියලුම දිනාට උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ සපයන්නට යෙදුනේ මහවැලි නිවාස සංකීර්ණය පල්ලේකැලේ පදිංචි කතිකාචාර්ය රශ්මි එරන්දිකා රත්නායක මෘදුකාංග ඉංජිනේරු සුදීප රත්නායක පින්වත් මහත්මාණන් හා රත්මල් ගහවැව පදිංචි ආර් කුසුමාවති මිත්තනිය ඇතුළු කාරුණික පින්වත් පිරිස විසින් උතුම් වූ අරමුණු වශයෙන් සඳහන් කරන්නේ පරලෝ සපත් වන්නට යෙදුන BAD බණ්ඩා අත්තා සිහිපත් කරමින් පින් පැමිණවීමත් ඊට අමතරව හේමැණිකේ දිසානායක මිත්තනිය කේ බණ්ඩා අත්තා B ගුණවර්ධන ලොකු තාත්තා MT ජයවීර ලොකු තාත්තා සනත් රත්නායක ලොකු අප්පච්චි ඇතුළු වර්ග පරම්පරායානුගත සංසාරගත ඥාතීන් මේ උතුම් වූ කුසල්
අඩු නැතුව අනුමෝදන් වේවා. ඒ හැම දිනාගෙම භවගාමී ජීවිතේ සුවපත් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. ඒ වගේම ඔක්තෝබර් මාස 15 වෙනි දිනට යෙදෙන රශ්මි එරන්දිකා රත්නායක මහත්මියගේ 26 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ඇයට රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින 87 වන වියේ පසුවන මිත්තණියට හා දෙමව්පියන්ටත් ඥාතීන්ටත් කායික හා මානසික සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් දායකත්වයේ දරූ අප සැමගේ ඉදිරි කටයුතු හා යහපත් බලාපොරොත්තු රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් සාර්ථකව ඉෂ්ට සිද්ධ වේවා කියන ආශිර්වාදය සිදු කිරීමත් ධර්ම දේශනා කළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සංඝ පීතෘවරයන් වහන්සේලාටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන අධ්‍යක්ෂක අවසරයි බොරලන්දේ වජිරඥාන මහා ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයටත් සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටමත් මේ උතුම් වූ කුසල කර්මයේ සිදු කර ගැනීම සඳහා උදව් උපකාර කළ හැම දිනාටමත් මේ උතුම් වූ පින් අනුමෝදනා වේවා. ඒ හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. හැම දිනාම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. කොවිඩ් වසංගතයෙන් මුළු මහත් ලෝකයේම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. පින් අනුමෝදන් කළ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ සියලුම දිනාට රත්නත්‍රී ආශිර්වාදයේ උදාපත් වේවා. මේ උතුම් වූ ධර්ම දානමය පින්කම කරන සෑම සියලු දිනාටම තව තවත් මෙවැනි කුසල් දහම් සිදු කරගනිමින් තවත් බොහෝ දෙනෙක් මේ සසරින් එතරට පත් කරන්න ශක්තිය, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව නිරන්තරයෙන් උදාපත් වේවා. අපි හැම දිනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ උතුම් වූ කුසලය පාරමී ධර්මයන් බවටම පත් වේවා කියන ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කෙරුණු සද්ධර්ම මණ්ඩපයේ වැඩ හිඳමින් පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත් දලදා හිමි සරණයි.